අයිබෝවන් ඉතින් අද සාකච්ඡා කරන්න යන්නේ 6 ශ්‍රේණිය අනුපාත කියන පාඩම. අපි හිමීට කතා කරන්න පටන් ගමු අනුපාතයක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන්. හිමීට යම් සරලව යම් ලේසිම ලේසි පාඩම හරිම ලේසි. හැබැයි අනුපාතයක් කියන්නේ මොකක්ද කියන අදහස හොඳටම ඔලුවට දාගන්න ඕනේ. මොකද ඉදිරි අවුරුදු වල දිගටම ඔයාලට අනුපාත හම්බ වෙනවා. එතකොට අනුපාත වලින් ගණන් හදා ගන්න නම් අනුපාතයක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් හොඳ අවබෝධයකින් දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා අපි චුට්ටක් කතා කරමු මොකක්ද අනුපාතයක් කියන්නේ සහ අනුපාතයක් කියන එක ඇයි අපිට ඕන වෙන්නේ? වගේ එකක් චුට්ටක් කතා කරමු. හරි. දැන් මෙන්න මෙහෙම එකක් ගමුකෝ. නිකන් මම උදාහරණයකට කියනවා මෙන්න මම මාව D කියලා ගන්නම්. හරි. මේ ඉන්නේ ඔයාලා කවුරු හරි. හරි මේ ඉන්නේ ඔයාලා කවුරු හරි. ඔයාලගේ නම මම A කියලා ගන්නම්. කාගේ හරි නමක් A කියලා ගන්නම්. හරි. දැන් අපි හිතමු මම ගාව රුපියල් 50ක මුදලක් තියෙනවා. මම ගාව රුපියල් 50ක මුදලක් තියෙනවා. ඔන්න මම ගාව තියෙන මුදල. හරිනේ මම ගාව රුපියල් 50ක මුදලක් තියෙනවා. ඔයාලා කවුරු හරි ගාව රුපියල් 18ක මුදලක් තියෙනවා. අපි හිතමු ඔයාලා කවුරු හරි ගාව රුපියල් 18ක මුදලක් තියෙනවා. දැන් මම ඉන්නවා ඔයාලා ඉන්නවා. අපි දෙන්න ගාව යම් කිසි මුදල් ප්‍රමාණයක් තියෙනවා. දැන් මං ගාව තියෙන රුපියල් 18යි ඔයාලා ගාව තියෙන්නේ මම ගාව තියෙන රුපියල් 50 කියලා නේද? මම ගාව තියෙන රුපියල් 50යි ඔයාලා ගාව තියෙන රුපියල් 18යි. දැන් අපිට මේ පුද්ගලයන් දෙන්න අතර ඒ කියන්නේ මමයි ඔයාලයි අතර තියෙන මුදල ප්‍රමාණයක් වශයෙන් ගත්තොත් මම ගාව 50යි ඔයාලා ගාව 18යි කියලා මෙන්න මේ විදිහට ප්‍රමාණයක් අරගෙන 32ක් දාලා මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් ඒකක පාවිච්චි කරන්නේ නැතුව. ඒකක පාවිච්චි කරන්නේ නැතුව කියලා කිව්වේ. ඒකක කිව්වේ දැන් මම ගාව තිබෙත් රුපියල් ඔයාලා ගාව තිබෙත් රුපියල් දෙන්නම ගාව එකම ಜಾති තිබ්බේ හැබැයි තිබුණු ප්‍රමාණ වෙනස්. මම ගාව 50ක් තියෙද්දි ඔයාලා ගාව 18යි තියෙන්නේ. එහෙනම් අනුපාතය 50ට 18යි කියලා. ඔන්න ඔය විදිහට තමයි අනුපාතය ලියන්න වෙන්නේ. මෙන්න මේවට තමයි අනුපාත කියන්නේ. ලාවට ඉගෙන ගන්න කවුරු හරි දෙන්නෙක් ගාව තිබ්බ මොනවා හරි දේවල් දෙකක්. එකම જાතිය වෙන්න ඕනේ හැබැයි. මේවා රුපියල් නම් මේවත් රුපියල් වෙන්න ඕනේ. එකම જાතිය දේවල් දෙකක් වෙන්න ඕනේ. එකම ඒකකයකින් තියෙන. ඒ තියෙන ප්‍රමාණ ගත්තොත් ඒ ප්‍රමාණය විතරක් අරගෙන ප්‍රමාණය විතරක් අරගෙන 32ක් පාවිච්චි කරලා 50ට 18යි කියලා අනුපාතයක් විදිහට ඔන්න ඔහම ලියන්න පුළුවන්. මෙන්න මේවට තමයි අනුපාත කියන්නේ. ලියන්න එපා කිසි දෙයක්. මේවට තමයි අනුපාත කියලා කියන්නේ. මේවා ඕන වෙන්නේ ඇයි? මෙන්න මේ වෙලාවට ඕන. මම ගාව තියෙන ප්‍රමාණයයි ඔයාලා ගාව තියෙන ප්‍රමාණයයි සංසන්දනය කරන්න. ඔයාලා ගාවට කොච්චරද මම ගාවට කොච්චරද කියලා සංසන්දනය කරන්න අපිට මේ ප්‍රමාණ ඕන වෙනවා. ඔන්න ඔකයි ප්‍රමාණාත්මක වශයෙන් වෙන්වෙන්ව ගන්න. හරි. දැන් කලබල නැතුව අහගන්නකො මේක හොඳට පාවිච්චි වෙන තරම්. අපි නිකන් ගමු තේකක් හදන වෙලාව. තේකක් හදද්දී අපි කෝප්පෙට දානවා සීනි දානවා පිටි දානවා ඊට අමතරව වෙනම තේ ටික වක් කරගෙන තේ ටික වක් කරනවා. හරිනේ මේකට පිටිත් දැම්මා සීනිත් දැම්මා. මොන වගේද දාන්නේ? හැන්දෙන්නේ. තේ හැන්දෙන් දානවා. තේ හැන්දෙන් දානවා සීනි මෙච්චරයි පිටි මෙච්චරයි. ඕකට දාන ප්‍රමාණය ඕකට දාන සීනි ප්‍රමාණය සහ පිටි ප්‍රමාණය අපි ගත්තොත් එකම හැන්දෙන් දාන්නේ එකම හැන්ද කිව්වේ එකම සයිස් හැන්දකින්නේ වෙනගන්න. සීනි දානවා රයිට් සීනි එකක් දානවා. අපි නිකන් ගමු උදාහරණයකට. අපි ත්‍රිකක් හදද්දී සීනි හැඳි එකක් දානවා. සීනි හැඳි එකයි. පිටි කිරිපිටි මේ කිරිපිටි හැඳි එකයි.
අපි හැඳි දෙකක් දාමු. උන්ට හරියන්නේ ඔන්න කිරි පිටි හැඳි දෙකක් දාමු. ඒකක් අරදී සීනි හැඳි එකක් දාගන්නවා සීනි අඩුවෙන් බොන්න පිටි හැඳි දෙකක් දාගන්න. right. දැන් සීනි තිබ්බෙත් තේ හැඳි එකයි පිටි තිබ්බෙත් තේ හැඳි දෙකයි. එහෙනම් ඔක්කොම හැන්දෙන් දාගත්තේ හරියි. හැන්දෙන් උච්චර දාගත්ත චූටි දෙකක් හදාගන්නේ. මේකේ අනුපාතය මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. 1ට 2යි. තේරුණා නේද ප්‍රමාණ දෙකක් සංසන්දනය කරන්නේ. එකම ඒකකයකින් මැන්නේ එකම හැන්දෙන් මැන්නේ එකම සයිස් හැන්දකින් මැන්නේ තේ හැන්දක් නම් තේ හැන්දක් මේ හැන්දක් නම් මේ හැන්දක්. එකම හැන්දෙන් මයින්ලු. එකම හැන්දෙන් මැනලා තමයි මේ දාගත්තේ. තව සංසන්දනය කරන්න පුළුවන් සමූහ වශයෙන් ඉන්න පිරිස් දෙකක්. දැන් අපේ ක්ලාස් එකේ ඉන්න පිරිමි ළමයි ටික ගණන් කරලා වෙනම පිරිමි ළමයි මෙච්චරයි. ඔන්න පිරිමි ළමයි ගණන. පිරිමි ළමයි අපි හිතමු 5ක් ඉන්නවා. 5යි. ගැහැණු ළමයි අපි හිතමු 7ක් ඉන්නවා. එහෙනම් ගැහැණු ළමයි 7යි. පිරිමි ළමයි 5යි, පිරිමි ළමයි 5 දෙනෙක් ඉන්නවා, ගැහැණු ළමයි 7 දෙනෙක් ඉන්නවා. මෙන්න මේක අනුපාතයක් විදිහට ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. පැහැදිලිද කතාව? හරි. මේ ලිව්වේවට තමයි කියන්නේ අනුපාත කියලා. මේකත් අනුපාතයක්. මේකත් අනුපාතයක්. අනේ මේකත් අනුපාතයක්. මේ ඔක්කොම අනුපාත තමයි. right. ඔන්න ඕවා ගැන තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. තවටියක් හොඳට කිව්ව හැකි ඔයාලා දැකලා තියෙන සහ විතර කරන දේ. සන්පීක් එකක් වගේ ගෙදරදී හදා ගන්නවා. සන්පීක් එකක් වගේ හදා ගන්නවා. කෝඩියල් එකක් මොකක් හරි හදා ගන්නවා. ඒ කඩෙන් ගෙන බෝතලේ උන් කට තියලා බීගෙන යන්නේ නැහැ නේ ෆැන්ටා ස්ප්‍රයිට් බොනවා වගේ නේ මික්ස් ෆෘට් බොනවා වගේ. ඒ ගෙන බෝතලේ කෝප් එකට දාලා උකට සීනි දාන්න ඕන සීනි දාලා ඔය දාන්න ඕනේ තියෙනවනේ දාලා වතුර දානවා. එතකොට සන්ක්වික් ප්‍රමාණයකට හරියන්න සන්ක්වික් බෝතලයකට හරියන්න කොච්චරක් මික්ස් කරන්න පුළුවන්ද කියලා බෝතලේ ගහලා තියෙනවා. මේ බෝතලේ තව මේ වගේ බෝතල් 3ක් එක්ක මික්ස් කරන්න වගේ ගහලා තියෙනවා. එතකොට අනුපාතය හිතන්නකෝ. එක බෝතලයක් වතුර බෝතල් 3ක් එක්ක මික්ස් කරනවා කියන්නේ අර එක බෝතලේ දාද්දී අපි හිතමු ලොකු බාස්කට් එකකට දාලා හදන්නේ ඉපදෙනෙක් බොන්න. ඔන්න බාල්දියකට දානවා. සන්ක්වික් බෝතල එකයි වතුර බෝතල් දානවා 3ක්. එතකොට අනුපාතය සන්ක්වික් එකට වතුර දැම්මා 3ක්. අයනම් අනුපාතය 1ට 3යි. ඔන්න ඔය විදිහට ගන්න ඒවට තමයි අනුපාත කියන්නේ. ඒව ලියන්නේ මෙන්න මේ විදිහට. මැදට 32ක් පාවිච්චි කරලා. මේක කියවන්නේ මම මේක කියවන විදිහ ලියන්න 5 7 කියලා තමයි මේක කියවන්නේ. මෙන්න කියවන විදිහ. 5 මේකට කියන්නේ අණු කියලා. 5 කියලා තමයි යෝග කියවන්නේ. ඊට පස්සේ මෙයාලගේ මෙන්න මේ ඉන්න අය මේ එකට මේ දෙකට මෙන්න මේවට කියනවා අනුපාතයේ පද කියලා. මේවට කියනවා අනුපාතයේ පද කියලා. පද හරිනේ කතාව. මේ අනුපාතය අපි ලියද්දි ප්‍රමාණ ටික අරගෙන ලියන්නේ. මේක 1යි නම් මේක 2යි. මේ විදිහට ලියන එක අපි කියනවා මේ එක අණු දෙක මේ ඉලක්කම් මේවා. මේවට කියනවා අනුපාතයේ පද කියලා. චූටි සටහනක් දාගෙන මේ ටික ඔක්කොම එන්න ඔයාලා අණු මාත්‍රකාව ලියුවනේ. ප්‍රධාන මාත්‍රකාවක් ලියුවනේ අනුපාත කියලා. ඒක යටතේ උදාහරණ විදිහට මේ සටහන දාන්න, මේක දාන්න. පැහැදිලිව පෙන්වන්න ඉතල දාලා මේවට තමයි අනුපාත කිව්වේ කියලා. ඔන්න අනුපාත. ඊට පස්සේ මම හඳුන්වන්නම් මොකක්ද අනුපාතයක් කියන්නේ. කොහොමද ඊටු වැඩට ඉස්සරහට යන්නේ. දාගන්නකෝ පැහැදිලිව. පුළුවන් නම් මම මේ නිල් පාටින් රවුම් කරලා ඊතල දාලා කියලා තියෙන අනුපාතයේ පද කියන එකයි. මේක කියවන ආකාරයේ පුළුවන් නම් වෙනත් පාටක් පාවිච්චි කරන්න. රතු වගේ පාවිච්චි කරන්න එපා. එච්චර වැදගත්කමක් නැහැ. ඒ වුණාට මේක ඕනේ. පුළුවන් නම් වෙනත් පාටක් පාවිච්චි කරන්න ලියන පාට නැතුව.
හරි නේද? අර මේ ඔක්කොම දාගත්තනේ. මේවට ඊතල දාලා ලියන්න අනුපාත කියලා. මේ කියවන ඒවට මේකට ඒවට තමයි අනුපාත කිව්වේ. අර මැඩින් දාපු 32 අපි කියවද්දි කියුවේ 5 7 කියලා දන්නවනේ. මේකට කිව්වේ 5 97 කියලා. මේකෙන් කියුනේ අණු කියලා කියන්නේ මේ අනුපාත ලකුණ. අනුපාතයක් කියලා පෙන්වන්න පාවිච්චි කරපු සංකේතය ලකුණ තමයි මේ දෙතිත. එහෙනම් දෙතිත පාවිච්චි කරන්නේ අනුපාතයක් කියලා පෙන්වන්න. හරිනේ කතාව. චූටි පැහැදිලි කිරීමක් ලියමු අපි යටින්. තරුවක් දාලා ලියන්න. මෙතනට යටින් තරුවක් දාලා ලියන්න. එකම ඒකකයකින් දක්වා ඇති ද්‍රව්‍ය කිහිපයක එකම ඒකකයකින් දක්වා ඇති ද්‍රව්‍ය කිහිපයක ප්‍රමාණ අතර සංඛ්‍යාත්මක සම්බන්ධතාව ප්‍රමාණ අතර සංඛ්‍යාත්මක සම්බන්ධතාව අනුපාතයක් ලෙස හැඳින්වේ. හොඳට අහගන්නකෝ චූටි දෙයක්. මෙන්න දැන් කතා කරද්දී හොඳට මේ දේ අවබෝධ කරගන්න. මම ගාවයි ඔයාලා ගාවයි දෙගොල්ල ගාවම තිබ්බ මුදල් ප්‍රමාණ තිබ්බේ මේකත් මැනලා තිබ්බේ රුපියල් වලින් කොච්චරයිද කියලා. මේකත් මැනලා තිබ්බේ රුපියල් වලින් කොච්චරයිද කියලා. එකම ඒකකයකින් නෙමෙයි තියෙන දේවල් දෙකක්, ද්‍රව්‍ය දෙකක් කියලා දේවල් දෙකක්. හරි අපි ගාව තියෙන මුදලයි මෙයාලා ගාව තියෙන මුදලයි. මම ගාව තියෙන මුදලයි ඔයාලා ගාව තියෙන මුදලයි. ඒ වගේ ප්‍රමාණ අතර ප්‍රමාණය කොච්චරයිද? කොච්චරක් තියෙනවද කියලා ප්‍රමාණයක් ගත්තාම ඒක සංඛ්‍යාවකින් ප්‍රකාශ කරාම සංඛ්‍යාත්මක අගය 50යි. සංඛ්‍යාවකින් 50යි. සංඛ්‍යාත්මක සම්බන්ධතාවය මේ සංඛ්‍යාතර සම්බන්ධතාවය. දැන් ඒකක නෑ මෙතන දෙන්නේ. රුපියල්ද මොනවද කියලා නෑ. සංඛ්‍යා විතරයි. එයාලා අතර තියෙන සම්බන්ධතාවයට අපි කිව්වා අනුපාතයක් කියලා. පැහැදිලිද කතාව? සීනි පිටි බලන්නකො. මෙතන තිබෙත් තේ හැඳි එකක් නම් මෙතනදී තේ හැඳි දෙකක්. තේ හැඳි එකට තේ හැඳි. මේවා දැම්මේ තේ හැඳින් මෙච්චරයි කියලා. අරවා දැම්මේ තේ හැඳින් මෙච්චරයි. දැන් දන්නවා හැඳ එකම හැඳ මෙන්න එකම හැඳින්. එහෙනම් එකම ඒකකයකින් මේ මැනලා තියෙන්නේ. ප්‍රමාණ අතර සම්බන්ධය ඔන්න ලිව්වා 1:2යි. හැබැයි මෙතනදී කතාව වෙනස්. පිරිමි ළමයි සහ ගැහැණු ළමයි කියලාමයි. දැන් අපි ඉගෙන ගත්තේ එකම ඒකකයකින් මනින ලද ද්‍රව්‍ය දෙකක්. දැන් ගැහැණු පිරිමි කියන්නේ රයිට්. මිනිස්සු ළමයි ಜಾති දෙක තමයි ආවේ දෙන්නේ. පිරිමි ළමයි සහ ගැහැණු ළමයි කියලා එක හරියි. එකම ඒකකයකින්ද මනලද? නෑ. මෙතනදී ඔය එකම ඒකකේ කතාව නෙවෙයි ඉන්නේ. මෙතනදී අපි ගණන් කරන්නේ ළමයි ගාන මිනිස්සු ගාන වගේ. ළමයි ගාන පිරිමි ළමයි 1 2 3 4 5යි. ගෑනු ළමයි 1 2 3 4 5 7යි කියලා ගණන් කරනවා. පිරිමි ළමයි 5ක් සහ ගැහැණු ළමයි 7ක් හිටියා. ළමයි ගාන ගණන් කරලා කීයද කියලා ගත්තා. එතකොට මැන්නේ නෑනේ ඒකකේ. එහෙමත් අනුපාත ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය ලියපු එකට අමතරව තව ලියන්න විදිහක් තියෙනවා. මොනවද? සමූහයක් වශයෙන් සෙට් එකක් එකටදී
දැන් බල්ලෝ කීයද පූසෝ කීයද කියලා ගණන් කරද්දී මනින්න මිනුමක් නෑනේ. හැබැයි අපි ද්‍රව්‍ය ප්‍රමාණ වශයෙන් 1 2 කියලා ගණන් කරනවා. ඊ අතර තියෙන සංඛ්‍යාත්මක සම්බන්ධතාවයත් මෙහෙම අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්. ඔය ලියප් එකට යටින් තව තරුවක් දාලා ලියන්න, රුලක් ඇරලා තරුවක් දාලා ලියන්න. සමූහ දෙකක් අතර වුවද 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 දැන් ඒකක කතාවක් නෑ. සමූහ දෙකක් අතර වුවද සිටිනා ප්‍රමාණය සමූහ දෙකක් අතර වුවද සිටිනා ප්‍රමාණය ගත් විට එයද අනුපාතයක් ලෙස ලිවිය හැකිය. එයද අනුපාතයක් ලෙස ලිවිය හැකිය. කිව්ව දේ හොඳට තේරුම් ගන්න. සමූහ දෙකක්, සෙට් දෙකක්. සමූහ කිව්වේ සෙට් දෙකක්. සෙට් දෙකක් කිව්වේ පිරිමි ළමයි ටික, ගැහැණු ළමයි ටික. හරි. පිරිමි ළමයි ටික ප්‍රමාණය ගණන් කරලා 1 2 කියලා කවුන්ට් කරනවා. ගැහැණු ළමයි ටික 1 2 කියලා කවුන්ට් කරනවා. කවුන්ට් කරමම මෙහිම ගන්න කාවේ. හරි ගාන දාගත්ත කතාව ඉවරයි. පැහැදිලි සිටි. රයිට්. ඔන්න දාගත්ත හැකි අනුපාතයක්. ඒක උමයි එන්නේ කියන්නේ. හරිනේ. රයිට්. දැන් අනුපාතවල දඩ අවස්ථාවක් කියලා දෙන්නේ නැහැ. දැන් වැඩ නතර කරන්න. මෙන්න මේක බලන්න. දැන් මේ අපි ඉස්සලා ගත්ත මිනිස්සු දෙන්නේ අපි ඔයාලයි. දැන් අපි ඔයාලයි ගත්තහම නම් ඔයාලත් ලංකාවේ හිටියේ. කිව්වේ මමයි ඔයාලයි අපිනේ සැලකුවේ. අපි ඔක්කොම ලංකාවේ හිටියේ. මාත් ලංකාවේ ඔයාලත් ලංකාවේ. ඉතින් අනේ අපි ගාව දැන් අතේ තිබ්බ සල්ලි තිබ්බේ මොනවගෙන්ද? ලංකාවේ රුපියල් වලින්. හැබැයි මමයි මගේ රට ඉන්න යාළුවෙක් මේ රට ඉන්න යාළුවෙක් අපි යාව ගමු x කියලා. මේ මගේ පිට රට ඉන්න යාළුවා. රට ඉන්න මිතුරා. රට සිටින මිතුරා. හරි. රට සිටින මිතුරා. නෑ පිට රටකින් පිටම ඇමරිකාවේ වගේ ඉන්න යාළුවා මගේ කියනවා. දැන් යාළුවා කෝල් එකක් දීලා කියනවා මට කොහොමද මචං ඉතින් කියලා කතා කරා. කතා කරගෙන ඉද්දී මම කියනවා අද මංගාව අතේ ඉතුරුනේ රුපියල් 100යි කියලා. මම කියනවා මංගාව අතේ ඉතුරුනේ රුපියල් 100යි කියලා. ඔන්න මංගාව දැන් දින මුදල රුපියල් 100යි. එතකොට මේ යාළුවා කියනවා "ඔව් මචං මේ මට තද ගොඩක් වියදම් තිබ්බා. මම ගාව අද ඉතුරුනේ ඩොලර් 1යි කියලා." ඩොලර් 1යි කියලා කියනවා. එයා ඇමරිකාවේ ඉන්නේ අපි ගමු ඇමරිකානු ඩොලර්. එයාලගේ මුදල් ඒකකේ ඇමරිකානු ඩොලර්. එයා කියනවා එයා ගාව ඉතුරුනේ ඇමරිකන් ඩොලර් 1යි කියලා. හොඳට මතක තියාගන්න. දැන් මෙයා මගේ යාළුවා වුණාට මේ 100 කියන ප්‍රමාණයයි මේ 1 කියන ප්‍රමාණයයි 100යි 1යි අරගෙන මෙන්න මේ විදිහට 100ට 1යි කියලා මේ විදිහට අනුපාතයක් විදිහට ලියන්න බෑ. නම් හොඳට මතක තියාගන්න. මෙන්න මෙහෙම අනුපාතයක් ලෙස ලිවිය නොහැක ලියන්න බෑ කියලායි කියන්නේ. ඇයි අනේ ලියන්න බැරි? ඇයි මේක ලියන්න බැරි? හේතුව මෙතනදී රුපියල් ශ්‍රී ලංකා රුපියල් තමයි ඒකකය උනේ. මම ගාව තියෙන මුදල මැන්නේ කොහොමද? රුපියල් වලින්. නම් මෙයාගේ මුදලත් රුපියල් වලින්ම තියෙන්න උනේ.
ඒ දෙන්න මෙහෙම ලියන්න නම් මෙතන රුපියල් දෙන්නම ඕනේ. දෙකම මැනලා තියෙන එකම හැන්දකින් වෙන්න උනේ කිව්වේ. දැන් තේ හදද්දි හැදුවේ කිරි පිටි දැම්මේ තේ හැන්දෙන්, සීනි දැම්මේ තේ හැන්දෙන්. හැන්දි එකම සයිස් එකේ හැන්දි හින්දා මැනගත්තේ එකම ඒකකයකින් කියලා සලකන්න පුළුවන්. මෙතනදිත් එහෙනම් රුපියල් නම් රුපියල්ම තියෙනවා. මෙයා ඩොලර් නම් මෙතන ඩොලර්ම ඉන්නවා. අයියෝ වෙනස් දැන් ಜಾති දෙක වෙනස්. එහෙනම් මෙන්න මේ වගේ ඒවා අනුපාතයක් ලෙස ලියන්න බෑ. හොඳට මතක තියාගන්න. එකම ಜಾතියෙන් දෙන්නෙක් හිටියොත් විතරයි ඔය අනුපාත විදිහට ලියන්න පුළුවන්කම තියෙන්නේ. හරි. දාගන්නකො මේක. ඊළඟට යටින් උදාහරණයක් කියලා දාලා මෙහෙම දාන්න. මේක රතු පෑනටින් ලියන්න. මේක රතු පෑනෙන්ම ලියන්න. අනුපාතයක් ලෙස ලිවිය නොහැක කියලා. හේතුව මම කියන්නම්. හේතුව මේකට යටින් වෙනමම ලියමු. දැනට මේ ටික දාගන්න. මේක රතු පාටින්ම ලියන්න. මේක ලියලා පැන්සලෙන් කතිරයක් දාන්න. පැන්සලෙන් කතිරයක් දාන්න මෙයාට මෙහෙම. ලියන්න බෑ ඒක. යටින් ලියන්න රතු පෑනෙන් අනුපාතයක් ලෙස ලිවිය නොහැක කියලා. දාගන්නකො. විනේදමු මේ ලියපු එකට යටින් රතු පාටින් ලියපු එකට යටින් නිල් පාටින් ඒකටම ලියාගෙන යන්න. ඒකට යට රූල් අරින්න එපා. මේ රතු පාටින් ලියුව රූලට පල්ලෙහා රූල් ලියන්න. හේතුව ලියමු. ලියන්න. මෙහි මුදල් ප්‍රමාණ දක්වා ඇත්තේ රුපියල් සහ ඇමරිකන් ඩොලර් රුපියල් සහ ඇමරිකන් ඩොලර් නම් වූ ඒකක දෙකකිනි. හරිනේ. ඒකටම ලියාගෙන යන්න. මෙලෙස එකම ඒකකයකින් නොමැති ප්‍රමාණවල සංඛ්‍යාත්මක සම්බන්ධතාව අනුපාතයක් ලෙස ලිවිය නොහැක.
අනුපාතයක් ලෙස ලිවිය නොහැක. හරි නේද? වැඩේ පැහැදිලි නේද? ඊ එකක දෙකක් තිබේ. එකම වර්ගෙන් නෙවෙයි හිටියේ. එකම වර්ගෙන් හිටියොත් විතරයි ලියන්න පුළුවන්. දැන් එකම වර්ගෙන් නෙවෙයිනේ. එහෙනම් බෑ. ඔච්චරයි කතාව. හරිනේ? ඔන්න ඒකත් ඉවරයි. දැන් තව චූටි උදාහරණයක් කියන්නම්. අපි මෙන්න මෙහෙම එකක් බලමුකෝ. අපි මෙන්න මෙහෙම උදාහරණයක් ගමු. අපි මෙහෙම කියමු. අපි ළමයි දෙන්නෙක් ගමු. අපේ ක්ලාස් එකේ ළමයි දෙන්නෙක් ගමු. අපි ගමු නිකන් උදාහරණයකට ගන්නේ. මම ගන්නම් කලනවයි තේජානයි. හරිනේ? කලනවයි තේජානයි. මෙන්න ඉන්නවා කලන. මෙන්න කලන. මෙන්න තේජාන. හරිනේ? ඔන්න දෙන්නයි. ඔන්න මම දෙන්නම අඳිනවා. මේ ඉන්නේ කලන. මේ ඉන්නේ කලන. මේ ඉන්නේ තේජාන. හරි. දැන් මේ දෙන්න දිහා බැලුවාම ඔයාලට පේන දෙයක් කියන්න. මේ දෙන්න දිහා බැලුවාම දැන් මෙයාගේ උස බැලුවොත් මෙයාගේ උස මේ මට්ටමනේ මෙයාගේ උස මට්ටමනේ. ඔන්න කෙලින් උස බැලුවොත් දෙන්න ළඟ දීලා උස බැලුවොත් තේජාන්ගේ උසට වඩා තේජාන්ගේ උස මෙච්චරයිනේ. තේජාන්ගේ උසට වඩා කලනගේ උස වැඩි කියලා පේනවනේ. එහෙනම් මම කියනවා මෙන්න මෙහෙම දෙයක්. මම කියනවා තේජාන්ට වඩා නිකන් මම උදාහරණයකට ගත්තා. දැන් කියන්න එපා තේජාන් ඇවිල්ලා කියන්න එපා. සර් මම කලට වඩා උසයි කියලා. මම මේ උදාහරණයක් ගත්තේ තේජාන්ට වඩා කලන උසින් වැඩිය. හරි. මම මේ කිව්ව කතාව තේජාන්ට වඩා කලන උසයි කිව්ව එක අපිට අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද බැරිද? ඔන්න මම ලස්සන ප්‍රශ්නයක් කරුවා. දැන් මේකේ ගත්තේ කලනගේ උස, මේකේ ගත්තේ තේජාන්ගේ උස. මම අහන්නේ මේක අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද බැරිද? අපි මොකක්ද අනුපාතයක් කිව්වේ? එකම ඒකකයකින් මොනවා හරි ප්‍රමාණ කිහිපයක් අතර කිව්වම දෙන්නෙක් අතර වෙන්න පුළුවන්, තුන් දෙනෙක් අතර වෙන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. එහෙම ප්‍රමාණ අතර තියෙන සංඛ්‍යාත්මක සම්බන්ධතාව. දැන් මෙයාලගේ උස සලකනවා නම් උස අනුපාතයක් විදිහට ලියනවා නම් මෙයාගේ උස කීයද කියලා මැනගන්න ඕනේ. මෙයාගේ උස කීයද කියලා මැනගන්න ඕනේ. මනින්න ඕනේ එකම ඒකකයකින් මැනලා තිබ්බොත් මෙයාගේ උස නිකන් අපි ගමු 150යි කියලා. සෙන්ටිමීටර 150යි කියලා. මෙයා සෙන්ටිමීටර 150යි, මෙයා සෙන්ටිමීටර 145යි වගේ හිටියනම් කියලා කිව්වේ. හිටියොත් මෙයා 150ක් හිටියොත්, මෙයා 145ක් හිටියොත් ඔහොම දීලා තිබ්බොත් මේකත් සෙන්ටිමීටර කියලා ප්‍රමාණ දෙක අරගෙන අනුපාතයක් විදිහට මෙහෙම ලියන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔහොම ලියන්න පුළුවන්. හැබැයි මෙහෙම උසවල් දෙන්නේ නැතුව, මෙහෙම උසවල් නොදී, මේ කතාව නොදී, මේක දීලා නැහැ කියලා හිතන්න. මේක දීලා නැහැ. මෙන්න මෙහෙම දීලා තිබ්බොත් තේජාන්ට වඩා කලන උසයි කියලා, උස වැඩි කෙනා කවුද කියලා දීලා තිබ්බොත් ඕක නම් අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇයි බැරි? අපි දැන් දිගට නෝට් ලියන්න නැතුව වැඩේ ඉගෙන ගමු. ඇයි ලියන්න බැරි? ප්‍රමාණය අතර සම්බන්ධතාව. ප්‍රමාණ කිව්වේ සංඛ්‍යාවකින් ප්‍රමාණ දෙක තියෙන්න ඕනේ. මෙයාගේ උස කීයද කියලා තියෙන්න ඕනේ. ඉලක්කමෙන් තියෙන්න ඕනේ. තේජාන්ගේ උස කීයද කියලා ඉලක්කමෙන් තියෙන්න ඕනේ. කලගේ උස කීයද කියලා ඉලක්කමෙන් තියෙන්න ඕනේ. ඒ ඉලක්කමෙන් තියෙන ඒවා එකම ඒකකයකින් මැනලා තියෙනවා. මෙයාගේ උස අඩි වලින් මැනලා මෙයාගේ සෙන්ටිමීටර. එහෙම බෑ.
එකම ඒකකින් මෙයා අඩි නම් මෙයා අඩි වෙන්න ඕනේ. මෙයා සෙන්ටිමීටර නම් මෙයා සෙන්ටිමීටර. අ දෙකම එකම ඒකකයකින් යනවා තියෙන්න ඕනේ. එතකොට ඒකකය නැතුව සංඛ්‍යා අතර ඉලක්කම් අතර සම්බන්ධතාවය ලියන්න පුළුවන් අනුපාතයක් විදිහට. ඔන්න ඔකයි කතාව. හරි නේද? හරි. එහෙනම් මතක තියාගන්න ප්‍රමාණය දක්වලා නැත්තම් කවුද වැඩි කවුද අඩු කියලා කිව්වට විතරක් ඒක අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් වෙන්නේ නෑ කියන එක. හරි. ඔය ලියන්න ඕනේ. ඔය ලියන්න ඕනේ අපි ගණන් තමයි හදන්න ඕනේ. දැන් මේ තියරි නේ උගන්වන්නේ අද තියරි නේ උගන්වන්නේ. එතකොට මම මේකයි ගොඩක් දේවල් වටින් අරගෙන කතා කරන්නේ පාඩම පැහැදිලි කරන්න ඕනේ හින්දා ඔය කොමිටි සිංහල රචනාවක් වගේ නෝට් එකක් කියලා ලියන්න අවශ්‍ය නැහැ. ඔළුවට දාගන්න ප්‍රායෝගිකව දාගන්න මොනවද ගන්න පුළුවන් මොනවද බැරි කියලා. එතකොට ඔයාලට ඒක මතක තිබ්බහම ඕන ගානක් හදාගන්න පුළුවන්. කරන්ට් එක හැදුවට පස්සේ ඉමීට ඩිස්කෂන් එකේදී කතා කරන්න පුළුවන් ඔයාලගේ උත්තර නිවැරදිද මොකද වෙලා තියෙන්නේ කියලා. ඊළඟ සතියේ ඩිස්කෂන් එකෙන් කතා කරමු ඔය පාඩමේ අභ්‍යාස ටික. එතකොට වැඩි හොඳටම අල්ලලා යනවා. හරියනේ දැනට වැඩි. අභ්‍යාසවල හොඳ අභ්‍යාස ටිකක් තියෙනවා. හොඳ ඒවා ටිකක් තියෙනවා කියන්නේ සමහර ඒවා තියෙනවා. මේක මෙහෙම සමහර ඒවා තියෙනවා. මෙන්න මෙහෙම නිකන් හිතන්නකෝ. මේක අනුපාතයක්ද නැද්ද කියලා දැන් මම අහුවේ කලනට වඩා තේජාන්ට වඩා කලන උසින් වැඩි හරි මොකක් හරි කතාවක් කිව්වනේ. ඒක අනුපාතයක්ද නැද්ද? අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද බැරිද? අහුම් ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන්කම තියෙන්න ඕනේ අඳුර ගන්න ඒක අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද බැරිද කියලා. හරි. මම එකක් කියන්නම් නිකන් එකක්. මම කියනවා ඊට වඩා b ගේ ලකුණු ප්‍රමාණය අඩුයි. ඔන්න a ගේ ලකුණු ප්‍රමාණයට වඩා b ගේ ලකුණු ප්‍රමාණය අඩුයි කියලා කිව්වා. a ට තියෙන ප්‍රමාණයට වඩා b ට තියෙන ප්‍රමාණය අඩුයි කියලා කිව්වා. දැන් මොකද වෙන්නේ? අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ. a ට වඩා අඩුයි. හරි තේරුණා. b අඩුයි කියලා තේරුණා. හැබැයි ප්‍රමාණ දෙක ඉලක්කමෙන් දීලා නැහැනේ. දීලා නැත්නම් අනුපාතයක් විදිහට ලියන්න යන්න බෑ. ඔක හොඳට මතක තියාගන්න. දෙන්න සංසන්දනය කරද්දී කවුද වැඩි අඩු කියලා නෙවෙයි බලන්න. මේකේ ප්‍රමාණය කොච්චරද? මේකේ ප්‍රමාණය කොච්චරද? 32ක් දාලා ලිවීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරි නේද කතාව? ඉවරයි. සිද්ධි ඔය ටික ඉවරටම ඉවරයි. දැන් ගණන් ටිකක් හදන්න යන්න. යන්න අනුමාතෘකාව අලුත් කොටසකට යන්නේ. තුල්්‍ය අනුපාත. තුල්්‍ය භාග මොකක්ද කියන්නේ? ඒ විදිහමයි. යන මාතෘකාව තුල්්‍ය අනුපාත. මොකක්ද අනේ තුල්්‍ය කියන වචනේ තේරුම? මොකක්ද තුල්්‍ය කියලා කියන්නේ? තුල්්‍යයි කියන්නේ තුල්්‍ය භාග ඉගෙන ගත්තානේ. අපි තුල්්‍ය භාග කියලා පාඩමක් ඉගෙන ගත්තා. මොකක්ද එතකොට ඉගෙන ගත්තේ තුල්්‍ය භාගයක් කියලා? මතක නෑ. මතක් කරගමු. භාග සංඛ්‍යාවේ හරයයි ළවයයි කියුවේ 8යි 9යි ඉන්න දෙන්නම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා හරි බෙදලා හරි ගත්තේ. ඒවට කියවනේ තුල්්‍ය භාග කියලා. මෙතන ඔය වැඩේමයි වෙන්නේ. අනුපාතයක් ගත්තොත් මම උදාහරණයක් මෙහෙම ගන්නවා. මෙන්න මම අනුපාතයක් ගන්නවා 2:3. මෙන්න මේ විදිහ අනුපාතයක් ගත්තොත් 2:3 කියලා අනුපාතයක් ගත්තොත් මේ ඉන්නේ අනුපාතයේ පද දෙකක්නේ. ඒ පද දෙකම දෙන්නම එකම සංඛ්‍යාවකින් ගුණ කරොත් එකම පූර්ණ සංඛ්‍යාවකින් මම මෙයාව ගුණ කරනවා දෙකෙන් මෙයාව ගුණ කරනවා දෙකෙන්. ඔන්න ඔය විදිහට එකම සංඛ්‍යාවකින් ගුණ කරොත් දෙවරක් 2 4යි තුන්වරක් 2 6යි. මේ ලැබෙන්නේ තුල්්‍ය අනුපාතය. පැහැදිලිද කතාව? මොකක් හරි දීලා තියෙන අනුපාතයක සියලු පද ඉන්නේ කවුද? ඉලක්කම් ඉන්නේ කවුද? ඒ ඔක්කොලාවම එකම ඉලක්කමෙන් ගුණ කරන්නේ. මෙයාව දෙකෙන් නම් මෙයාවත් දෙකෙන් ගුණ කරන්නේ. තව එකක් බලමුකෝ. විගමු මෙහෙම 4/7. මොන ඔහොම එකක් තියෙනවා. දැන් මම මෙයාව 5න් ගුණ කරනවා. එහෙනම් මෙයාව
පහෙන්ම ගුණ කරන්න. තුල්්‍ය අනුපාතයක් ලියන්න කිව්වහම ඔයාලට කැමති ඉලක්කමකින් ගුණ කරන්න අයිතිය තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. 4 වරක් 5 20යි හරි 20යි 7 වරක් 5 35යි එහෙනම් අනුපාතයක් විදිහට 20 අණු 35 කියලා මෙන්න මේ විදිහට තුල්්‍ය අනුපාතය ලියන්න පුළුවන්. පැහැදිලිද කතාව? හරි නේද? එකම සංඛ්‍යාවකින් ගුණ කරලා ගන්න පුළුවන්. හරි. ලියන්න එපා නේ. තුල්්‍ය අනුපාත කියලා විතරයි ලියන්න. ඉතුරු ටික හිමීට කරමු. තව එකක් බලන්නකෝ. මෙහෙම දෙන්නෙක් විතර දින්න පුළුවන්. නෑ අනුපාතයේ පද ගොඩක් ඉන්න පුළුවන්. අපි ගන්න ප්‍රමාණ දෙකක් වෙන්න පුළුවන්, තුනක් තියෙන්නත් පුළුවන්. මෙහෙම හිටියොත් 1 අණු 3 අණු 4 උන අනුපාතය. මේ අනුපාතයේ පද කීයක් ඉන්නවද? 1යි 2යි 3යි සංඛ්‍යා තුනක් ඉන්නවා. මේ තුන් දෙනාම එකම ගානකින් ගුණ වෙන්න. මෙයාව 10න් ගුණ කරනවා නම් මෙයක් 10න්මයි මෙයක් 10න්මයි ගුණ වෙන්න ඕන. හරිනේ? ඔන්න ඔය විදිහට ගුණ කරලා එක්වරක් 10යි 10යි. තුන් වරක් 10යි 30යි. හතර වරක් 10යි 40යි. මෙන්න මේ හැදෙන්නේ තුල්්‍ය අනුපාතය. තේරුණා නේද කතාව? එහෙනම් දීලා තියෙන අනුපාතය මෙන්න මේ වගේ. දීලා තියෙන ඕනම අනුපාතය අපිට කැමති ඕන සංඛ්‍යාවකින් හැබැයි බිඳුවෙන් ගුණ කරන්න බෑ. බිඳුවෙන් ගුණ කරොත් බිඳුවෙන් දෙපැත්තම බිඳුව වෙනවා. බිඳුවෙන් ගුණ කරන්නේ නැහැ. ඕන පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ 1 2 3 4 5 6 7 8 9 10 කියලා කැමති එකකින් ගුණ කරනවා. කැමති එකකින්. එයාගෙම අනිත් එක්කෙනා ගුණ කරන්න. එතකොට හැදෙන්නේ තුල්්‍ය අනුපාතය. හරි නේද තුල්්‍ය අනුපාත කතාව? දැන් ඔයාලා බේසික් එකක් මම පාවිච්චි කරනවා. ගුණ කරන්න ලේසියි. 2කින් ගුණ කරගන්න එක ලේසියි. 3කින් ගුණ කරගන්න එක ලේසියි. 5කින් ගුණ කරගන්න එක ලේසියි. 10කින් ගුණ කරගන්න එක ලේසියි. ලේසි දේවල් කරන්න. එහෙනම් තුල්්‍ය අනුපාත පහක් ලියන්න කිව්වොත් 2කින් ගුණ කරගන්න පුළුවන්. 3කින් ගුණ කරගන්න පුළුවන්. 5කින් ගුණ කරගන්න පුළුවන්. 10කින් ගුණ කරගන්න පුළුවන්. තව පුළුවන් 1කින් ගුණ කරන්න. තව පුළුවන් 1කින්. 100න් කමක් නැහැ. 100න් ගුණ කරන්න කමක් නැහැ. පිටිපස්සට බිංදු දෙකක් දාන්න විතරයි ඉතුරු වෙන්නේ. නිකන් අර 4 වරක් 6 වරක් 7 වරක් යද්දි ටිකක් හරි වෙලා යනවා. පේපර් එකට වෙලා යන්නේ නැතුව උත්තර ලියන එක තමයි වැදගත්. ඒක උතන තමයි මැච් එක තියෙන්නේ. ඉන්න ලස්සනට ගේම දෙන්න උපක්‍රමශීලීව ලේසියව විතරක් පාවිච්චි කරමු. ඔක තමයි වෙන්න ඕනේ නැත්නම් රයිට්. මෙන්න මේ තුන දාගමු. තුල්්‍ය අනුපාතය යටතේ දාගන්න තුල්්‍ය අනුපාතය යටතේ ওই ගණන් තුන. මේක ලියද්දි පාට දෙකක් පාවිච්චි කරනවා. අර නිල් පාටින් නම් ලියන්නේ මේ ගුණ කරපු කට්ටියට මේ අපි ගුණ කරන කට්ටියට වෙනම පාටක් පාවිච්චි කරලා දෙන්නම්. එතකොට ඔයාලට පැහැදිලිව ගුණ කරේ එකම සංඛ්‍යාවකින් කියන එක බලා ගන්න පුළුවන්. හරි නේද? right. අපි ලියමු උතන යටින් චුට්ටක් ලියමු. මේ ගණන් තුනට යටින් චුට්ටක් ලියමු. මොකද මේ කරේ කියලා. දෙයන්න අනුපාතයේ සෑම පදයක්ම
අනුපාතයේ සෑම පදයක්ම එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් එම අනුපාතයට තුල්‍ය වූ හරියට කියන වචනේ තුල්‍ය වූ අනුපාතයක් ලැබේ right ඔන්න තුල්‍ය අනුපාතයක් ලැබෙනවා නම් එකම සංඛ්‍යාවකින් ගුණ කරාම හරියට භාගවලදී ඉගෙන ගත්තේ මොකක්ද භාගවලදී භාග සංඛ්‍යාවලදී තුල්‍ය භාග කියලා හරයයි ලවයයි යට එක්කෙනයි උඩ එක්කෙනයි දෙන්නම එකම සංඛ්‍යාවකින් ගුණ කරලත් හදන්න පුළුවන් වුණා බෙදලත් හදන්න පුළුවන් මෙතනදී ඒ විදිහමයි ගුණ කරලා හදා ගන්න පුළුවන් කියලා කියවනේ අනේ බෙදලා හදා ගන්නත් පුළුවන් මේ බලන්නකෝ අපි ගමු නිකන් මෙන්න මේ විදිහ ගන්න 10යි 15 මෙහිම අනුපාතයක් තිබ්බොත් දැන් ඔයාලට පේනවනේ 10 සහ 15 කියන්නේ දෙකම පහේ ගුණාකාර කියලා 10ත් 5න් බෙදෙනවා 15ත් 5න් බෙදෙනවා එහෙනම් අපිට පුළුවන් 10ත් 5න් බෙදලා මෙයක් බෙදනවා 5න් 15ත් බෙදනවා 5න් දෙන්නම එකම සංඛ්‍යාවකින් බෙදලා තුල්‍ය අනුපාතයක් හදන්න පුළුවන්. එහෙනම් ක්‍රම දෙකයි. ගුණ කරලා හදන්නත් පුළුවන්, බෙදලා හදන්නත් පුළුවන්. හැබැයි ගුණ කරද්දී ගුණ කරේ එකම සංඛ්‍යාවකින්. බෙදද්දී මෙයාව බෙදන්නේ කීයෙන්ද? ඊ ගානෙන්ම අනිත් පදයක් බෙදෙන්න ඕනේ. එහෙනම් 10 5න් බෙදුනහම 10ට 5ව 2යි ඔන්න 2යි. හරිනේ 15 5න් බෙදෙන්න ඕනේ 15 5න් බෙදුනහම 15ට 5 ගොඩවල් කීයද 5 3 15 වෙන right 3යි එහෙනම් ඔන්න අනුපාතය 2 අනු 3 කියලා ගන්න පුළුවන් හරි නේද පොඩි දෙයක් අහගන්නකෝ දැන් මෙයාව දෙකෙන් බෙදලා මෙයාව දෙකෙන් බෙදන්න බැරිද කියලා හිතෙන්නකෝ 10 නම් දෙකෙන් බෙදන්න පුළුවන් 10 දෙකෙන් බෙදුනහම එනවා උත්තරයක්. ඉතුරු නැති ලස්සන සම්පූර්ණ උත්තරයක් එනවා. 10 දෙකෙන් බෙදුනහම 5යි කියලා එනවා. 15 දෙකෙන් බෙදන්න පුළුවන්ද? පුළුවන්. බෑ. 15 දෙකෙන් බෙදන්න බෑ. 15 දෙකෙන් බෙදුවොත් sorry 7.5ක් එන්නේ නැත්තම් 7ක් ඇවිල්ලා එකක් ඉතුරු වෙනවා. බෙදන්න බැරි වෙලාවට ඉහිම සංඛ්‍යාවලින් අපි බෙදන්න යන්නේ නෑ මෙයාලා. එහෙනම් ගුණ කරද්දී කැමති ඕනෙම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන් වුණාට ගුණ කරද්දී කැමති ඕනෙ කෙනකින් ගුණ කරන්න පුළුවන් වුණාට හැබැයි බෙදද්දී බෙදන්න පුළුවන් වෙන්නේ බෙදෙන සංඛ්‍යාවකින් විතරයි. මෙයා බෙදෙන්න ඕනේ මෙයක් බෙදෙන්න ඕනේ. දෙන්නම බෙදෙන අනුපාතයේ පද තුනක් තියෙනවා නම් තුන් දෙනාම බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. අන්න එහෙමකින් බෙදුවාම මේ විදිහේ තුල්‍ය අනුපාතයක් ලැබෙනවා. තව උදාහරණයක් බලමු. මේ බලන්න 4 8 10 ඔන්න තුන් දෙනෙක් ඉන්නවා. දැන් ඔයාලට එකපාරට හිතෙන්න පුළුවන් 4යි 8යි දැක්ක ගමන් 4 ගුණාකාරණී කියලා. 4න් බෙදෙනවනේ කියලා. හැබැයි ඔළුවට යන්න ඕනේ අනේ 10 4න් බෙදෙන්නේ නැහැ. එහෙනම් තුල්‍ය අනුපාතයක් හදන්න කියලා 4න් බෙදාගෙන යන්න බෑ. මෙයා බෙදෙන්නේ තුන් දෙනාම බෙදෙන කෙනෙක් වෙන්න. ඔයාලට ඊට පස්සේ නෝටිස් කරන්න පුළුවන් මෙතන 4 8 10 ඔක්කොම ඉරට්ට සංඛ්‍යා. ඒ කියන්නේ දෙකෙන් බෙදෙනවා. මෙයාව අපි බෙදෙනවා දෙකෙන්, මෙයාවත් බෙදනවා දෙකෙන්, මෙයාවත් බෙදනවා දෙකෙන් කියලා හැමෝම දෙකෙන් බෙදලා
4 දෙකින් බෙදුනහම 2යි 8 දෙකින් බෙදුනහම 4යි 10 දෙකින් බෙදුනහම 5යි කියලා ඔන්න ඔය විදිහට අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද කතාව? right. මේ උදාහරණ දෙකක් දාගන්නකො. මේ දෙන්න පැහැදිලිව දාගන්න. බෙදන්නේ අර එකම සංඛ්‍යාවකින් බෙදෙන එක වෙනම පාටකින් දාගන්න. හරි. නේද? හරි. මේකට යටින් ලියමු. මේ උදාහරණ දෙකට යටින් ලියන්න. අනුපාතයේ පවතින පද සියල්ලම එකම සංඛ්‍යාවකින් බෙදූ විට තුල්්‍ය අනුපාතයක් ලැබේ. right. හරි. ඇති කතාව. ඔය ටික ඇති. හරිනේ? එහෙනම් මොන තුල්්‍ය අනුපාත හදන්නේ කොත් ක්‍රම දෙකයි. ඔයාලට කැමති ඕනම සංඛ්‍යාවකින් ගුණ කරලා හදන්න පුළුවන්. ඔයාලට කැමති ඕනම සංඛ්‍යාවකින් බෙදලා හදන්න පුළුවන්. කැමති ඕනම සංඛ්‍යාවකින් බෙදලා කියලා කිව්වට එයාලා බෙදෙන්නත් ඕනේ. බෙදෙන්න තමයි දැන් 2කින් බෙදන්න ආස වුණාට බෙදින්නේ නැහැ. 3කින් බෙදන්න ආස වුණාට 10යි 3කින් බෙදින්නේ නැහැ. දෙන්නම බෙදෙන්න ඕනේ. මේ පද ඉන්නේ කවුද? ඉන්න සෙට් එකම බෙදෙන්න ඕනේ. අපි කැමති ඉලක්කමෙන් බෙදෙන්න ඕනේ. මේ බෙදෙන එක්කෙනාගෙන් විතරයි බෙදන්න පුළුවන්. මොන ඔක හොඳට මතක තියාගන්න. හරි. දැන් යමු මේකෙන්ම තව අහන ප්‍රශ්න ජාතියකට. අපි මේ මාතෘකාව ලියමු මෙහෙම. අනුපාතයක සරලම ආකාරය අනුපාතයක සරලම ආකාරය මොකක්ද අනේ සරලම ආකාරය කියන්නේ? අපි කියනවානේ මොකක් හරි වැඩක් කරන්න කිව්වම ඔයාලා අහලා ඉන්නේ. අනේ සරලව කරන්නකෝ. ඔයාලා ගණක් හදද්දි කියනවා මේ ටීචර්ස්ලා සරලව හදන්නකෝ. උච්චර අමාරු කරගන්න නැතුව සරලව කියන්නේ ලීසියෙන් චූටියට. ඒ වගේ ෂේප් එකේ ලස්සනට වගේ. එහෙනම් සරලව කියලා කියන්නේ සරලම ආකාරය කියලා කියන්නේ පොඩිම ආකාරය. මෙන්න මේක හොඳට බලන්න. මම ක්‍රමය කියලා දෙන්නම්. මේක හොඳට බලන්න.
අනුපාතයක් ගන්නවා 16යි 48යි 56යි කියලා. හරිනේ. අනුපාතයක් කියලා තියෙනවා. දෙතිත යූස් කරලා තියෙනවා ඒක. sorry. දෙතිත යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ අනුපාතය. හරි. දැන් ඔයාලා මේ පද තුන දිහා බැලුවොත් ඔයාලට පේනව නේද? මෙයාලා දෙකෙන් බෙදෙනවා කියලා. මේ ඔක්කොලාම මෙයාගේ අගට 6 තියෙන්නේ, මෙයාගේ අගට 8 තියෙන්නේ, මෙයාගේ අගට 6 තියෙන්නේ. අග ඉලක්කම එක ස්ථානයේ අගය ඉරට්ට සංඛ්‍යාවක් නම් අපි ඉගෙන ගත්තා. මේවා දෙකෙන් බෙදෙනවා කියලා. ඒ ක්‍රමයට අනුව ඔයාලට පුළුවන් මෙයාවත් දෙකෙන් බෙදලා, මෙයාවත් දෙකෙන් බෙදලා, මෙයාවත් දෙකෙන් බෙදලා මෙයාලට තුල්‍ය අනුපාතයක් ලියන්න. බෙදමුකෝ. 16 දෙකෙන් බෙදුවා 8යි. 48 දෙකෙන් බෙදුවා 24යි. 56 දෙකෙන් බෙදුවා 58. මෙතන 2යි 5ට එකක් ඉතුරුයි. 16 දෙකෙන් බෙදුවා 8යි. ඒ කියන්නේ 28යි. හරි නේද? හරි 28. දැන් ආයෙත් ආපු සංඛ්‍යා ටික බැලුවොත් මෙතනයි. ආයෙත් එක ස්ථානයේ ඉරට්ට සංඛ්‍යා නේද? ඒ කියන්නේ ආයෙ දෙකෙන් බෙදනව නේද? බෙදන්න දෙකෙන්. බෙදනවනේ. ආයෙ දෙකෙන් බෙදනවා. බෙදමු බලන්න. ඔන්න මම දෙකෙන් බෙදනවා. මෙයක් දෙකෙන් බෙදනවා. මෙයක් දෙකෙන් බෙදනවා. දැන් 8 දෙකෙන් බෙදුණා 4යි. 24 දෙකෙන් බෙදුණා 12යි. 28 දෙකෙන් බෙදුණා 14යි. ඔන්න අනුපාත. තුල්‍ය අනුපාතයක්. තවත් තුල්‍ය අනුපාතයක්. මේකට තුල්‍ය අනුපාතයක් දෙකෙන් බෙදලා ආවා. ඒක දෙකෙන් බෙදුණා තව තුල්‍ය එකක් ආවා. දැන් මේක බැලුවොත් මේකත් ආයෙ දෙකෙන් බෙදෙනවා නේද? බෙදන්නනේ. බෙදමු. මෙයා දෙකෙන් බෙදෙනවා. මෙයක් දෙකෙන් බෙදෙනවා. මෙයක් දෙකෙන් බෙදෙනවා. ෂෝක්. බෙදමු එහෙනම්. 4 දෙකෙන් බෙදුවා. 4 දෙකෙන් බෙදුනහම 2යි. 12 දෙකෙන් බෙදුවා. 12 දෙකෙන් බෙදුවම 6යි. 14 දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදුවාම 7යි. එහෙනම් ඔන්න තව තුල්‍ය අනුපාතයක් ආවා. 2 අනු 6 අනු 7 කියලා. ඔන්න තව තුල්‍ය අනුපාතයක්. හරි. දැන් ආයෙත් මෙයයි දෙකෙන් බෙදෙනවා. හැබැයි මෙයා දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් ආයෙ දෙකෙන් බෙදන්න බෑ. මෙයා 3ෙන් බෙදෙනවා. මෙයා 3ෙන් බෙදෙන්නේ නැහැ. මෙයා 3ෙන් බෙදෙන්නේ නැහැ. කොහොමත් මෙතන දෙක ඉද්දි දෙකට වඩා ලොකු ඉලක්කමකින් බෙදන්න බෑනේ. බෙදන්න පුළුවන් නම් බෙදන්න පුළුවන් ඉලක්කම දෙක. දෙකෙන් බෙදෙනවද බැලුවොත් බෙදෙන්නේ නැහැ. මොකද 7 දෙකෙන් බෙදෙන්නේ නැති නිසා එකක් ඉතුරු වෙනවනේ. 7ට දෙකේව බැලුවොත් දෙකේ ගොඩවල් 2යි කියලා ගොඩවල් 3ක් ගත්තොත් 6යි එකක් ඉතුරු වෙනවා. හරියන්නේ බෙදෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙතනින් එහාට බෙදන්න වෙන්නේ. ඔන්න මේකට තුල්‍ය අනුපාත ಜಾති 3ක් ආවා. මේ විදිහේ තුල්‍ය අනුපාත චෙක් කරද්දී අපිට චූටිම ඉලක්කම් ලැබෙන මෙන්න මේ තුල්‍ය අනුපාතයට අපි කියනවා මේ අනුපාතයේ සරලම ආකාරය කියලා. මේකට තමයි කිව්වේ නම් සරලම ආකාරය කියලා. හරි නේද කතාව? පැහැදිලි නේද? මේ අනුපාත සෙට් එක ඉලක්කම් සෙට් එක බැලුවාම පේනවා මේ තියෙන 16 48 56 8 24 ඔය ඔක්කොගෙම චූටිම ඉලක්කම් සහිත චූටිම අගයන් සහිත පද තියෙන අනුපාතය. එයාට තමයි කියන්නේ සරලම. මම කියවනේ සරලයි කියන්නේ ලීසිම චූටිම. සරලම පාර යන්නකො. සරලම පාර. ළඟම පාර. ලස්සනම පාර. ඒ කිව්වේ Tamanට ලීසිම චූටිම. මෙතන සරලම කියන්නේ එනවා මේ තුල්‍ය අනුපාත වලින් චූටිම ඉලක්කම් තියෙන චූටිම අගයන් තියෙන අනුපාතය. නම් මෙන්න සරලම ආකාරය. සරලම ආකාරය ලියන්න කිව්වොත් එන මොකද කරන්නේ? බෙදෙන විදිහට බෙදලා ආය බෙදෙන්නේ නැති වෙනකම්ම බෙදලා
චූටිම විදිහට ලියන්න ඕනේ. ඒකට කියනවා සරලම ආකාරය කියලා. අනුපාතයක සරලම ආකාරය කියලා අනුමාත්‍රකාව ලියලා ඒක යටතේ මෙන්න මේ ටික දාලා පෙන්නන්න. මේක රතු පෑනෙන් වගේ රවුන්ඩ් කරලා ඊතලයක් දාලා ලියන්න සරලම ආකාරය කියලා. දැන් sorry. Hi. ඇති. මේක දැඩි තේරුම ලියමු එකේ. තේරුම ලියමු එකේ. කියන්න. කරුවක් දාලා නිල් පාටින් කියන්න. කරුවක් දාලා කියන්න. අනුපාතයක තුල්්‍ය අනුපාත අතරින් තුල්්‍ය අනුපාත අතරින් කුඩාම අගයන් සහිත අනුපාතය එම අනුපාතයේ සරලම ආකාරය ලෙස හැඳින්වේ. චුට්ටකට වැඩ නතර කරන්න. අලුත් කොටසකට යන්න හදන්නේ. හැබැයි කලින් කතාවක් අල්ලගෙන යන්න. අලුත් කොටසකට යන්න හදන්නේ අනුපාතවලම අලුත් කොටසකට. හැබැයි කලින් කිව්ව කතාව අල්ලගෙන යන්න හදනවා. මතකයිද? කලින් මමයි මගේ යාළුවෙකුයි අතර මුදල් ඉතුරු කරපු විදිහ කතා කරා. මම ගාව රුපියල් 100ක් තිබ්බා. මේ මම මේ යහළුවා. හරි? මගේ යාළුවා ගාව තිබ්බේ ඇමරිකන් ඩොලර් 1යි. එදා දවසේ අපි දෙන ඉතුරු කරපු මුදල් ප්‍රමාණය. අපි ඉස්සෙල්ලා ලිව්ව නේද? මෙයාව අනුපාතයක් විදිහට නම් ලියන්න බෑ කියලා. ඇයි බෑ කිව්වේ කියලා දැන් කතා කරමුකෝ.
ඇයි බෑ කිව්වේ? අපි දෙන්න ගාව තිබ්බ ඒකක ඒ කිව්වේ අපි මැනලා තිබ්බ ඒකක වෙනස්. ඒකක වෙනස්. මගේ මුදල් මැනලා තිබ්බේ ශ්‍රී ලංකාවේ රුපියල් වල. යාළුවාගේ මුදල් මැනලා තිබ්බේ ඇමරිකන් ඩොලර් වලින්. එතකොට අපි දෙන්නගේ මුදල් ප්‍රමාණ මැනලා තියෙන ඒකක දෙක වෙනස් නිසා ඕක අනුපාතයක් විදිහට කියන්න බැරි වුණා. දැන් මම ලොක්කාගේ ෆෝන් එකෙන් යාළුවට කතා කරන්න කියනවා. හරි. මම අද ඉතුරු කරේ නම් රුපියල් 100යි. ඉතින් අද ගොඩක් වියදම්. ඒ හින්දා අද මං ගාව ඉතුරුනේ රුපියල් 100යි. යාළුවා කණින් පැත්තට කියනවා. එහෙමද මචං මටත් අද ඩොලර්ස් 1යි ඉතුරුනේ. මටත් අද වියදම් වැඩි. මටත් ඩොලර් 1යි ඉතුරුනේ කියලා කියනවා. එතකොට මම කොරටෝක් එකක් දෙනවා. අයියෝ බලපංකෝ උඹ රට ඉඳලා එකයිනේ ඉතුරු කරලා තියෙන්නේ. මම නම් 100ක්ම ඉතුරු කරා. ඒ අතින් මම ඔබට වඩා ගොඩක් හොඳයිනේ කියලා කියනවා. හරිද? දැන් මම සංසන්දනය කරේ මොනවද? මම සංසන්දනය කරේ මේ දෙක, ඉලක්කම් දෙක. මම නම් 100යි, ඔයා නම් 1යි කියලා තමයි යාව චාටර් කරේ. මම 100ක් ඉතුරු කරා. ඔයා රට ඉඳලා ඉතුරු කරේ 1යිද කියලා තමයි ඇහුවේ. හැබැයි මම ලොකු වැරද්දක් කරනවා. මොකද්ද? මම ඉලක්කම් සංසන්දනය කරනවා ඒකකය ගණන් ගන්නේ නැතුව. මෙහෙම සංසන්දනය කරන්න බෑ. අපි ගාව තිබ්බේ රුපියල්, එයා ගාව තිබ්බේ ඩොලර්. මෙහෙම සංසන්දනය කරන්න ඕනේ නම් මෙහෙම කතා කරන්නේ නැතුව, මෙහෙම අනුපාත කතා කරන්නේ නැතුව මේ රුපියල් සහ ඩොලර් කියලා වෙනස් විදිහට තිබ්බ ඒකක දෙක එකම ඒකකයකට පත් කරන් ඉන්න ඕනේ. අපි නිකන් හිතමුකෝ ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ. දැන් නම් මේ දවස්වල යන්නේ 200 පැනලානේ. අපි හිතමුකෝ 200යි කියලා නිකන්. ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ රුපියල් 200ක් නම්. හරිද? විනිමය අනුපාතිකයක් මේ කියන්නේ. ඇමරිකන් ඩොලර් ඔය ටීවී එකේ නිවුස් වලට එහෙම දානවා. දැකලා ඇතිවල. ඩොලර් එකක් අද ඩොලර් එකක මිල දාන්නේ. මේ දවස්වල කියන්නේ ලංකාවේ සල්ලි නෑ, ඩොලර් නෑ, ඩොලරේ නෑ රටට. රටවල තිබ්බහම ලංකාවට වෙන රටවල වලින් සල්ලි නැති නිසා තමයි මේ මුදල් වැඩි කරලා තියෙන්නේ, මිල වැඩි කරලා තියෙන්නේ කියලා කියන්නේ. එතකොට ඩොලර් එකක් දැන් රුපියල් 200ක් කියන්නේ. අපි 200ක් දුන්නොත් තමයි ඩොලර් එකකට මාරු කරගන්න ඕනේ. තේරුණාද කතාව? ඇමරිකාවෙන් එකක් දෙද්දි අපි එකට 200ක් දෙන්න ඕනේ අපේ සල්ලි. මොන්න අපි වැඩිලා තියෙන තරම. අපේ සල්ලි 200ක්. හරිනම් එකට එකනේ තියෙන්නේ. එයාලා එකක් දෙද්දි අපි 200ක් දෙන්න ඕනේ. අපි ඉච්චරකට වැඩිලා අපේ මුදල් ප්‍රමාණය අව ප්‍රමාණයකට. ඔයාලා ටිකක් ලොකු පන්ති වලට ගියහම හොඳට ඉගෙන ගන්න. දැනට ඕක රුපියල් 200යි නම් ඩොලර් එකක් කියන්නේ රුපියල් 200යි නම් දැන් අපි දන්නවනේ ඩොලර් එකක් කියන්නේ රුපියල් 200යි නම් ඔන්න දැන් ලියන්න පුළුවන් ඩොලර් එක කියන එක රුපියල් වලින් 200යි කියලා. හරි නේද? මේ ඩොලර් එක කියන එක ලියන්න පුළුවන් රුපියල් වලින් 200යි කියලා. මම ගාව තිබ්බේ රුපියල් 100යි. යාළුවා ගාව රුපියල් 200යි. දැන් මෙතනත් රුපියල් මෙතනත් රුපියල් එකම ඒකකයක් තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේක අනුපාතයක් විදිහට මේ අගයන් නබන් 100ට 200යි කියලා. දැන් අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්. පැහැදිලිද කතාව? ඉස්සල බෑ කිව්වා. ඉස්සල බෑ කිව්වේ දරුවෝ මේ විදිහට තියෙද්දි බෑ කිව්වේ ඒකක වෙනස් හින්දා. ඕකත් රුපියල් බවට පරිවර්තනය කරගත්තා. මං කියවනේ මම රුපියල් නම් එයාත් රුපියල් වෙන්න ඕනේ. එයා ඩොලර් නම් එක්ක මාත් ඩොලර් වෙන්න. දැන් අපි එයාගේ ඩොලර් එක රුපියල් වලට හැරෙව්වා. දැන් මං ගාව රුපියල් 100යි එයා ගාව 200යි. දැන් මම මොකද ෆෝන් එකෙන් කිව්වේ? අයියෝ එයා රට ගිහිල්ලා එකයි ඉතුරු කරේ. මම නම් 100ක්ම ඉතුරු කරා කිව්වා. දැන් යාළුවා මොකද කියන්නේ? මේ දැන්
ඔයා ඔහොම ලොකු කතන්දර කිව්වට ඔයා ඉතුරු කරලා තියෙන්නේ රුපියල් 100යි. මම ඉතුරු කරේ ඩොලර් එකක්. මම ඩොලර් එකක් ඉතුරු කරා කියලා කියන්නේ රුපියල් 200ක් ඉතුරු කරන මිනිස්සුયો ඒ කියන්නේ උඹ රුපියල් 100ක් ඉතුරු කරද්දි මම 200ක්ම ඉතුරු කරා කියලා ඔන්න යාළුවා මට කියනවා. ඊළඟ නේද කතාව. දැන් ඇත්ත කතාව ගත්තොත් මට වඩා ගාණ මගේ යාළුවා ඉතුරු කරලා තියෙනවා. පැහැදිලිද? එකම ඒකකයකින් ඉන්න ඕනේ නම් ওই විදිහට අනුපාතයක් ලියන්න නම්. හරිනේ? අනුපාතය එකම නෙවෙයි නම් අනුපාතය එකම කරගෙන ඉන්න ඕනේ මේ විදිහට ලියන්න නම්. හරි. අපි පොඩි කතාවක් මේ උදාහරණ ලියන්න කලින් පොඩි කතාවක් ලියලෙමු. තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. මේ අමතර දෙයක්. තරුවක් දාලා ලියා ගන්න. යම්කිසි ප්‍රමාණ දෙකක් එකම ඒකකයකින් නොමැති විට ඒවා අනුපාතයක් ලෙස ලියා දැක්වීම සඳහා එකම ඒකකයකින් දැක්වෙන ආකාරයට සකස් කරගත යුතුය. right. හරි නේද? හරි. ලියු එකට යටින් මෙන්න මේක දාගන්න. මෙන්න මමයි යාළුවා. අනුපාතය මෙතනදී ලියන්න බෑ. හැබැයි ඩොලරුත් රුපියල් බවට පත් කරලා මේක පාවිච්චි කරලා ඩොලර් එකක් කියන්නේ රුපියල් 200යි කියන මෙන්න මේක පාවිච්චි කරලා මේ විදිහට හැදුවට පස්සේ දැන් මේකත් රුපියල් ඔන්න දැන් අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්. දැන් අවුලක් නෑ රුපියල්. දැන් පුළුවන්. එහෙනම් වෙනස් විදිහට හිටියොත් හදාගෙන ලියන්න. හරිනේ? right. දාගන්න මෙන්න මේ උදාහරණ. ඔය මම ලියලා තියෙන ටික සම්පූර්ණයෙන් ලියන්න ඕනේ. මෙතන පෙන්නන රුපියලුයි ඩොලරුයි ඉන්නේ. ඒ හින්දා මෙහෙම ලියන්න බෑ. පැන්සලෙන් කතරයක් දාන්න මෙහෙම ලියන්න බෑ. හරිනේ? ඊට පස්සේ ඩොලර් කියන එක මෙන්න රුපියල් කරපු විදිය පැන්සලෙන්ම ඊතලයක් දාලා පෙන්නන්න ඩොලර් එකක් කියන රුපියල් 200. මේක පැන්සලෙන් ලියන්න. මේකයි පැන්සලෙන් ලියන්න. ඊට පස්සේ ඩොලර් පරිවර්තනය කරලා පෙන්නන්න ඔන්න රුපියල් 200ක්. දැන්
රුපියල් 100ට රුපියල් 200. දැන් පෙන්නන්න රුපියල්. ආය පැන්සලෙන් හරි දෙකක් දාන්න මෙතනට. දැන් ඒකක දෙකම එකයි. මෙතන බැරි උනේ වෙනස් හින්දා. දැන් එකයි නම් පුළුවන්. ඔන්න ඉලක්කම් ටික විතරක් ගත්තා ඒකකය නැතුව 100ට 200 යනවම නතර කරා. දැන් තව චූටි දෙයකට යන්න මේ හදන්න. ඒ කිව්වේ දැන් ඒකක වෙනස් ඒවා තිබ්බහම ඕකේ ඒකක වෙනස් කරගත්තනේ අපි. එකම ඒකකයකට අපි හදාගත්තා. ඒ කියන්නේ බර වගේ දේවල් ගත්තා. දැන් හිතන්නකෝ අපි ගෙදරට ගේනවා අපි හිතමු පරිප්පු අරන් එනවා. අම්මා පරිප්පු අරන් එනවා. පරිප්පු කිලෝ එකක්. ඔන්න අද ගෙදරට පරිප්පු කිලෝ එකක් එනවා. ඒක හදන්න මිරිස් කුඩු තරම් වෙනවා කිලෝ ගණන්. නෑ නේ. පරිප්පු කිලෝ එකක් ගෙනාවට මිරිස් කුඩු පොඩි පැකට් එකක් ගන්න. ග්‍රෑම් 100 පැකට් එකක් තරම්. දැන් ඔය දෙකේ ස්කන්ධය ගත්තොත් මේ බලන්න පරිප්පු සහ මිරිස් කුඩු. පරිප්පු මිරිස් කුඩු. අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද කියලා බැලුවොත් පරිප්පු කිලෝ එකක් ගෙනවා. මිරිස් කුඩු ග්‍රෑම් 100 පැකට් එකක් ගෙනවා. දැන් ඔයාලට කියන්න බෑ අයියෝ පරිප්පු එකයි මිරිස් කුඩු 100ක් ගෙනලා මිරිස් ගොඩක් ගෙනල්ලා කියලා ප්‍රමාණ සංසන්දනය කරන්න බෑ. එයි බැරි. මෙතන කිලෝග්‍රෑම් ඉන්නේ. මෙතන ග්‍රෑම් ඉන්නේ. ඒකක වෙනස්. එහෙනම් ඒකක එකම ඒකකයකට හරවන්න ඉන්නවා. අපි ස්කන්ධය ඉගෙන ගත්තානේ. කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000කට. එහෙනම් ඒක පාවිච්චි කරන්න මෙතන. 1 කිලෝග්‍රෑම් එකක් කිව්වේ ග්‍රෑම් 1000කට. කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න 1000න් ගුණ කරා. ඔකනේ නීතිය. එකවරක් 1000යි එහෙනම් කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000. මෙතන තියෙන්නේ ග්‍රෑම් 100ක්. ඔන්න දැන් අපිට පුළුවන් අනුපාතයක් විදිහට ලියන්න. මෙතනත් ග්‍රෑම් දැන් එකම ඒකකයක් තියෙනවා. දැන් කලින් නම් බෑ මේ දෙක වෙනස් නේ. කලින් අනුපාතයක් විදිහට බෑ. 1ට 100 කියලා අනුපාතයක් ලියන්න බෑ. දැන් පුළුවන්. දැන් මේ 1000යි 100යි අරගෙන අනුපාතය පරිප්පු 1000යි මිරිස් කුඩු 100යි කියලා ඔන්න අනුපාතයක් ලෙස ලියන්න පුළුවන් තවත් අවස්ථාවක්. උදාහරණ දෙක කියලා දානවා. දෙවෙනි උදාහරණය විදිහට මේක දාන්න. මේ පළවෙනි උදාහරණේ කලින් එකට උදාහරණ එක කියලා දෙන්න නැත්නම් දාන්න උදාහරණ එක කියලා. මේකට දෙවෙනි උදාහරණය විදිහට උදාහරණ දෙක කියලා දාලා මෙන්න මේකත් හදලා පෙන්නන්න. හරි නේද? දැන් ඔන්න එහෙනම් අනුපාතයක් කියන්නේ මතක තියාගන්න ලියන්න නම් එකම ඒකකයකින් ඉන්න ඕනේ. මෙහෙම ලිව්වේ රුපියල් තිබ්බකින්ද. මෙහෙම ලිව්වේ ග්‍රෑම් තිබ්බකින්ද. වෙනස් ඒවා හිටියොත් ලියන්න බෑ. හැබැයි පුළුවන් අපිට වෙනස් විදිහට ඉන්නේවා එකම විදිහට පරිවර්තනය කරගෙන අලුත් විදිහකට හදාගෙන එකම ආකාරයට පෙන්නලා ඊට පස්සේ අනුපාතයක් විදිහට ලියන්න නම් පුළුවන්. පැහැදිලි නේද? right. හරි. ඉවරයිනේ. යමු ඊළඟ කොටසට. ඔන්න බලන්න අන්තිම කොටස. පාඩමේ අන්තිම කොටස
පාඩමේ අන්තිම කොටස වැදගත්ම කොටසක්. හොඳට බලන්න මේක ලීසි. හරිම ලීසි. ඉන්න බලන්න. දැන් මම යනවා කඩේ. කඩේ ගිහිල්ලා පොත් ගන්න. පොත් වගේක් ගන්න. හරිද? මම පොත් වගේක් ගන්න. සල්ලි දෙන්න ඕනේ, සල්ලි ගෙවලෙන්න ඕනේ. ඒ කියන්නේ මම කඩෙන් එක පොතක් අපි හිතමු එක පොතක් රුපියල් 50යි කියලා. එහෙනම් රුපියල් 50ක් ගෙවන්න ඕනේ එක පොතක් ගන්න. ඔන්න බලන්න. මම ගන්නවා පොත් ගණන අපි ගමුකෝ. පොත් ගණන. මම එක පොතක් ගත්තොත් හරි ඒකට මිල වශයෙන් ගෙවන්න වෙනවා. මිල වශයෙන් ගෙවන්න වෙනවා රුපියල් 10ක්. මිල වශයෙන් රුපියල් 10ක්. මම කඩේට 50ක් කියන්නේ කිව්වා 50ක් ගෙවන්න. රුපියල් 50ක් ගෙවන්න වෙනවා. හරිනේ ගලවා. එක පොතක් රුපියල් 50යි නම් මම කඩෙන් එක පොතක් ගද්දි කඩේ මුදලාලි මට එක පොතක් දෙනවා. මම මුදලාලිට රුපියල් 50ක් දෙනවා. මට පොත් දෙකක් ගන්න ඕනේ නම් මම මුදලාලිට පොත් දෙකක් දෙනවා. දැන් මුදලාලි මට පොත් දෙකක් දෙනවා. මුදලාලි දෙන්නේ පොත් දෙන්නේ පොත් දෙකක්. මම සල්ලි දෙනවා එකට. රුපියල් 50ව දෙකක්. ඒ කියන්නේ රුපියල් 100ක්. හරි නේද? මට පොත් තුනක් ගන්න ඕනේ නම් මම පොත් තුනක් ගන්නවා. මුදලාලි එකට රුපියල් 150ක් මගෙන් ගන්නවා. දැන් හොඳට බලන්න. මේ පොත් ගණනයි මිලයි ගත්තොත් මේවා අනුපාත විදිහට ලියන්න පුළුවන්ද? මේ 1.50යි. මේ ප්‍රමාණ අතර සම්බන්ධතාවය 1.50යි කියලා. මෙහෙම අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද බැරිද? ඔන්න මම ලස්සන ප්‍රශ්නයක් අහුවේ. මේක මම අහන්නේ අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද බැරිද කියලා. එන්න බලන්න උත්තර. මේක අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? මෙන්න මෙහෙමනම් ලියන්න බෑ. මෙහෙම ලියන්න බෑ. එයි මේ තියෙන්නේ පොත් කියන්නේ 1යි 2යි කියලා ගණන් කරන්න. මේ තියෙන්නේ මිල මැන්නේ රුපියල් වලින්. පොතුත් රුපියල් වලින් අරන් ඒකේ මිලත් රුපියල් වලින් ගන්න බෑනේ. පොත් කියන්නේ පොත් ගණන් කරද්දී පොත් ගණන් කරද්දී 1යි 2යි කියලා පොත්නේ ගණන් කරන්නේ. මිල ගණන් කරද්දී සල්ලි මුදල් ගණන් කරන්නේ. ඒක රුපියල් වලින්. දැන් ඔයාලට පේනවා මෙන්න මේ දෙන්න අතර ඒකක වෙනස්. මෙතන පොත් තියෙන්නේ, මෙතන රුපියල් තියෙන්නේ. අර කලින් ගානේ වගේ පරිප්පුයි මිරිසුයි ගද්දි වගේ කිලෝග්‍රෑම් ග්‍රෑම් වගේ හිටියානම් වෙනස් කරගන්න තිබ්බා ඒක. හැබැයි දැන් මෙතන ඒකක නැහැ. පොත් ගාන නිකන් ගානක් තියෙන්නේ ප්‍රමාණයක්. නිකන් තියෙන්නේ ප්‍රමාණය විතරයි තියෙන්නේ. මිල රුපියල් ගානක් තියෙන්නේ. එතකොට ඒකක පරිවර්තනය කරන්නත් බෑ. මෙන්න මෙහෙම වෙනස් වේවා. එකම ඒකකයකින් නැති ඒ වුණාට මේ වගේ ප්‍රමාණ අතර තියෙන සම්බන්ධතාවවලට අපි කියනවා අනුපාතික කියලා. අනුපාත නෙවෙයි මේවට කියනවා අනුපාතික කියලා. අපි තව ඉස්සරහට ලොකු පන්තිවලදී මේවා ගැන හොඳට ඉගෙන ගන්නවා. දැනට ඉගෙන ගන්නේ මේවට අනුපාතික කියලා කියනවා කියලා විතරයි. ඒ නිසා ලියන්න අනුමාතෘකාවක් අනුපාතික කියලා. අනුපාතික right. ඒකේ යටතේ ලියමු පැහැදිලි කිරීම. මේක යටතේ අනුපාතික කියන එකේ යටතේ ලියන්න පැහැදිලි කිරීම. පොඩි පැහැදිලි කිරීමක් ලියමු. පැහැදිලි කිරීමක් ලියමු. එකම ඒකකයකින් දැක්විය නොහැකි
චුට්ටක් අහගන්නකෝ. දැන් කිලෝග්‍රෑම් ග්‍රෑම් කියද්දි ඒකක වෙනස් වුණාට අපිට කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න පුළුවන් නේ. එතකොට දැක්විය නොහැකි නෙවෙයි. අපිට දක්වන්න පුළුවන්. දැන් පොත් ගානයි මිලයි වගේ ගත්තොත් ජීවිතේට පොත් කියන ඒවා රුපියල් කරන්න බෑනේ නේ. පොත් ගාන ගණන් කරද්දී රුපියල් කරන්න බෑනේ. එතකොට ඒ දෙක අතර පොතක් 50යි පොත් දෙකක් 100යි පොත් තුනක් 150යි කියලා සම්බන්ධයක් තිබ්බට ලස්සන සම්බන්ධයක් තියෙනවනේ. එකක් 50යි නම් දෙකක් 100යි තුනක් 150යි ලස්සන සම්බන්ධයක් තියෙනවා. හැබැයි ලස්සන සම්බන්ධයක් තිබ්බට අරවා එකම ඒකකයකට ගේන්න බෑ. ඒකයි මේ කිව්වේ එකම ඒකකයක් මගින් දැක්විය නොහැකි කියලා. හරි. ලියාගෙන යමු. දැක්විය නොහැකි එකම ඒකකයක් මගින් දැක්විය නොහැකි ප්‍රමාණ අතර සම්බන්ධතා. ප්‍රමාණ අතර සම්බන්ධතා. ප්‍රමාණ අතර සම්බන්ධතා අනුපාතික ලෙස හැඳින්වේ. අනුපාතික ලෙස හැඳින්වේ. හරි නේද කතාව? ඔන්නේ නම් අනුපාතික කියලා කියන්නේ ඔය වගේ දේවල්. මොනවද අපි ගන්න පුළුවන්? පොතුයි මිලයි ගත්තොත් අනුපාතික. අපි ලියුවේ උදාහරණ කියලා දාලා ලියමු. උදාහරණ දෙකක් තුනක් ලියමු. පොත් ගණන සහ මිල. පොත් ගණන සහ මිල ගත්තොත් පොත් ගණන සහ මිල. මොන අනුපාතිකයක්? ಜಾති දෙකක් වර්ග දෙකක්. ආය මොනවද ගන්න පුළුවන්? ආය මොනවද ගන්න පුළුවන්? කොහොම කඩේට ගිහලා ගන්න ගොඩක් දේවල් එහෙම නේද? කඩේට ගිහලා ගන්න දේවල්. දැන් මිලක් සම්බන්ධ නම් සියලු දේවල්. මිල ගැන ආයෙ කියන්නේ නැතුව ඉන්නකො. දැන් මිල හරියනේ පොත් ගානයි මිලයි හරියනේ. වාහනවල තෙල් ගහද්දී තෙල් ගහන්නේ කොච්චරද ඉන්ධන ගන්න? පෙට්‍රල් හරි ඩීසල් හරි ලීටර් වලින් අපි මිලදී ගන්න. ලීටර්. ඒ ලීටරයකින් වාහනේ යන දුර. වාහනේ යන දුර කියන්නේ කිලෝමීටර්. තෙල් ගැහුවේ ලීටර් වලින් යන්නේ කිලෝමීටර් වලින්. කිලෝමීටර් කියන්නේ දුරක්. ලීටර් කියන්නේ මොනවද? ද්‍රව මිනුමක්. ද්‍රව මිනුමක් දිග මිනුමක් එක්ක සෙට් කරන්න බෑ. ಜಾති දෙකක් නේ. ආයෙ සෙට් කරන්න බෑ. ඒකත් අනුපාතිකයක් තමයි. එහෙනම් අපිට ලියුව හැකි ඉන්ධන ප්‍රමාණය සහ ඉන්ධන ප්‍රමාණය ලියන දෙවෙනි උදාහරණයේ විදිහට ඉන්ධන ප්‍රමාණය සහ ගමන් කරන දුර. හරි නේද? පොත් ගණන සහ මිල ගන්න පුළුවන්. ඉන්ධන ප්‍රමාණය සහ ගමන් කරන දුර ගන්න පුළුවන්. ආය මොනවද ගන්න පුළුවන්? ආය මොනවද ගන්න පුළුවන්? ඔය කේක් එහෙම හදද්දී කේක් එක හදලා ඉවරලා කේක් එකේ බර අපි කඩෙන් කේක් එකක් ගන්නවා නම් කේක් එක කිරලා නේද ගන්නේ? මැනලානේ ගන්නේ. කොච්චර බරක් තියනවද? කිලෝ එකයිද ග්‍රෑම් 500ද අනිත් මැනලා ගන්න. නම් කේක් එකක බර ගත්තොත් කිලෝ එකයි. කේක් එකේ ප්‍රමාණයට බිත්තර කොච්චර දානවද කිව්වොත් බිත්තර කිලෝ වලින්ද දාන්නේ? නෑනේ මේ බිත්තර දාන්නේ බිත්තර 1යි 2යි කියලා බිත්තර ගානනේ ගණන් කරන්නේ. බිත්තර වල බරවන්නේ නෑනේ. එහෙනම් කේක් ප්‍රමාණය සහ කේක් එක හදන්න දාන බිත්තර ප්‍රමාණය ගත්තොත් අනේ කේක් එක මනින්නේ බරක් කිලෝග්‍රෑම් නේ. බිත්තර ගණන් කරන්නේ 1යි 2යි 3යි කියලා. ඔන්න ඔකත් ගන්න පුළුවන්. එහෙනම් අපිට ගත්ත හැකි කේක් කිලෝග්‍රෑම් එකක් කියලා ගමුකෝ. කිලෝග්‍රෑම් එකක් සෑදීමට අවශ්‍ය බිත්තර ගණන ඔන්න කේක් කිලෝග්‍රෑම් එකක් සෑදීමට අවශ්‍ය බිත්තර ගණනක් ගන්න ඕන. දාගන්න මේ උදාහරණය ලියාගන්න.
පාඩම ඉවරයි. හරිම ලේසි පාඩමක් සාකච්ඡා කරේ අනුපාත කියන පාඩම. අපි මුලින් ඉඳන් කතා කරා අනුපාතයක් කියන්නේ මොකක්ද? ඔන්න එකම ඒකකයක් නැත්නම් ඒකක වෙනස් කරගෙන අනුපාතය හදන්නේ කොහොමද? ඊට පස්සේ ඔය අනුපාත තුල්‍ය අනුපාත විදිහට ලියන්නේ කොහොමද? තුල්‍ය අනුපාත ලියද්දී ගුණ කරලත් පුළුවන් බෙදලත් පුළුවන්. එනම් ඔහොම බෙදලා ඇවිල්ලා එන චූටි මේකට සරලම ආකාරය right ඔක්කොම ඉගෙන ගත්තා. සහ අවසාන වශයෙන් ඉගෙන ගත්තා අනුපාතයක් විදිහට ඒකක වෙනස් කරලවත් හදන්න බැරි જાති දෙකක් හිටියොත් ඒවට අනුපාත කියන්නේ නැතුව අනුපාතික කියලා කියනවා කියලා ඔන්න ඉගෙන ගත්තා. පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. බොහොම ලේසි පාඩමක් මේ කතා කරේ. ඉතින් දැන් පටන් ගන්න ඔන්න ඔයාලට අභ්‍යාස ටික හදන්න පුළුවන්. 21 වෙනි පාඩමේ අභ්‍යාස ටික ඔක්කොම ඔයාලට හදන්න පුළුවන්. අභ්‍යාස තුනක් තියෙනවා. 21.1 21.2 21.3 අභ්‍යාස තුනම හදන්න. බැරි ගණන් මොනවා හරි තිබ්බොත් WhatsApp group එකට ගානේ ෆොටෝ එකක් අරන් දාන්න. එතකොට මම රෙකෝඩින් එකකින් පැහැදිලි කරන්නම් කොහොමද ඔක හදන්නේ කියලා. හරි නේද? ඔච්චරයි එහෙනම් ඩිස්කෂන් ක්ලාස් එකකින් හම්බෙමු. මේකේ තියෙන සියලු බැරි ගණන් ටික ඔයාලට බැරි වෙන, හදාගන්න බැරි වෙන සහ තව කියලා දෙන්න ඕනේ උපක්‍රම ටිකත් එක්ක විශේෂ ගණන් ටික මම ඩිස්කෂන් ක්ලාස් එකෙන් කතා කරනවා. ඊට පස්සේ ඒක ඉවර කරලා ඊළඟ දවස් ආයේ අලුත් පාඩම පටන් ගන්නවා. එහෙනම් ඔච්චරයි අද සාකච්ඡා කරන්න ඉතින් අර කරනවා. ප්‍රවේශමෙන් ඉන්න ගණන් ටික මතක් කරලා හදන්න. අයෝවන්